ඇවිල්ලා තමයි ඕගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා කාලය එහෙම කොච්චරක්ද කියලා හිතලා බලලා දැන් මේ ජනමාධ්‍ය මහතුරුත් කොයි වෙලේද යන්නේ කී බල බල ඉන්නේ මොනාරි කැලලක් දෙකක් අරන් යන්න එපා අද දාගන්න ඒවට හරියන මොනාරි කියන්නත් ඕන අපි මෙතන පැය ගණන් කතා කරත් එහෙම ඒවා යන්නේ නැහැ ඒගොල්ලන්ට මේ වෙලාවේ හරියන කැලලක් කියන්න ඕන එහෙම එකක් තියෙනවා ඒක මේගොල්ලන්ගේ ප්‍රශ්න නෙමෙයි ඒ රටේ හැටි දැන් වෙලාව 12යි 3 වෙනකන් මොකද කියන්නේ පුළුවන් පොඩක් ඈතින් ඇවිල්ලා මම දන්න මොහොනු ටිකක් තියෙනවා මේ අනුරාධපුර පැත්තේ නුවර පැත්තේ දන්න මොහොනු ටිකක් තියෙනවා ඉස්සලම් ප්‍රශ්නයක් අහන්න මේ අද අලුත් සමාජිකයෙක් කියලා හරි කචල් එක මේ පැත්තේ දැන් පේන්නේ නැහැ ඕගොල්ලෝ යූනියන් එකේ කෙනෙක්ද කතා කර කර හිටිය ආපු වෙලාවෙ නම් මේ මෙහා හිටියා නැද්ද ඈ එළියට ගියාද ඈ එළියට ගියා නේද දැන් හොඳයි ඉන්නේ සතුටුයි කෑස් බෑස් ගන්න පොඩි ඒකෙත් තියෙනවා නේද පොඩි සුන්දරත්වයක් පොඩි කෑ ගන්න එනකොට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නෙට කලින් දැන් අපි ලංකාවේ කරගෙන යන අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විශේෂම තැන මෙතන මේ જાතිය අපිට වෙන තැනක් නැහැ මෙතන තමයි අපිට මේක සම්බන්ධයෙන් තියෙන මේ එකම අත්දැකීම සහ පළවෙනි අත්දැකීම මොකද්ද ඒකේ පාලකයොටත් උපදෙස් දෙන්නේ අපි වෘත්තීය සමිතිය මෙහෙවන්නෙත් අපි එක තැනින් කියන්නේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් තමයි වෘත්තීය සමිතිය මෙහෙවන්නේ. දැන් මෙතන ඔය එහෙට මෙහෙට යන සහෝදරයෙක් උතන ඉන්නවා. ඔයගොල්ලෝ දකින්න ඇති. එයා ඔයගොල්ලන්ගේ විධායක සභාවට අමුත්තෙක් නෙමෙයි. නමුත් මේ සමාජිකයෝ ගොඩක් අය දන්නේ නැහැ. විජේරත්න සහෝදරයා. ඔය දැන් උතන ඔක්කොම අඩුම කුඩුම වැඩ හොය බල එහාට මෙහාට යමින් ඔය ඔතන හිටියා දැන් අත්කොට ෂර්ට් එකක් ඇඳලා එයා තමයි ඔයගොල්ලන්ගේ වෘත්තීය සමිතියේ විධායක සභාව අපේ මධ්‍යස්ථානයේ වෙනුවෙන් කැඳවන කෙනා එයා තමයි ඔක මාස්පතක් කැඳවමින් ප්‍රශ්න ගැටළු මොනවාද කියලා විමසමින් න්‍යාය පත්‍රයකට අනුව මේක හසුරුවමින් මේකට අපේ පැත්තෙන් දිය යුතු නායකත්වයේ සපයන කෙනා. එයා අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මූලස්ථාන සංවිධානයේ නායකයෙක්. තව වෘත්තීය සමිති ගොඩාක් ඒ විදිහටම බලනවා. මේ වනෝ කටයුතු කරනවා. දැන් මම ආයෙ අතුලට ආවොත් පෙන්නන්නම්. එතකොට අනිත් පැත්තෙන් දැන් මේක මෙහෙවන පාලනාධිකාරී එහෙම නැත්නම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කැඳවන්න අපේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් අපේ මූලස්ථානයෙන් සම්බන්ධ වෙන්නේ මහින්ද සහෝදරයා. හරි. එතකොට ඒ දෙන්නම අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මූලික සංවිධානයේ නායකයෝ දෙන්නේ. පක්ෂ වෙනුවෙන් ඒක කැඳවන්නේ මම. දැන් සමහර විටන් ඉන්න මම වෘත්තීය සමිති නායකයෙක් කියලා. පට්ට බොරු. මේ ජනමාධ්‍යත් මට නිතරම කියන්නේ වෘත්තීය සමිති නායකයෙක් කියලා. මං වෘත්තීය සමිති නායකයෙක් නෙමෙයි කිසිම වෘත්තීය සමිතියක. මම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයකට නායකත්වයක් දෙනවා. ඒ වෘත්තීය සමිති මූලික ඒ ඔක්කොටම නායකත්වය දෙන මූලික සංවිධානයට නායකත්වය දෙන්නේ මම. පක්ෂයේ උපදෙස් අනුව මගේ මොනවා හරි නෙමෙයි. පක්ෂයේ මග පෙන්වීම යටතේ. ඉතින් දැන් චන්ද්‍රසිරි සහෝදරයා මෙතන පම්පෝරියක් ගැහුවට එයා ගියා දැන්. එයා හරන කියන්න තිබ්බා මෙතන මට හිතුණා සේවකයෝ වෙනුවෙන් මොනවාද ඒගොල්ලෝ සමුපකාරයෙන් කරේ කියලා. දැන් මෙතන ඇවිල්ලා ඉන්නේ සමුපකාරයේ ආයතනයේ සේවක මණ්ඩලයේ කොටසක්. නේද? මෙතන ඉන්නේ සේවක මණ්ඩලයේ කොටසක් නේ. එතකොට එතන තියෙන සමුපකාර තුනක් තියෙනවා වරහේ.
ඒ තුනේම නායකත්වය දරන්නේ අපේ වෘත්තීය සමිතිය. තුනේම. එතකොට චන්ද්‍රසිරි සහෝදරයා තමයි ඒක මෙහෙවන්නේ. ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලය අපේ කණ්ඩායම මෙහෙවන්නේ. එතකොට වරායේ සේවකයෝ වෙනුවෙන් කරපු දේවල් ගොඩක් තියෙනවා. මේ ළඟදී ශිෂ්‍යත්වයට බිල්ල ගියා. එතකොට හැබැයි යා කිව්වේ නෑ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදිහට අපි බලය ගත්තට පස්සේ ඒ සමුපකාර සේවකයෝ වෙනුවෙන් මොනවාද කරේ කියලා එකක්වත් කිව්වේ නෑ. එහෙම ටිකක් කිව්වා නම් ඇත්තට ගොඩක් හොඳයි. දැන් මෙතනත් කවුරු හරි කියනවා නම් අපේ මහින්ද සහෝදරයා හරි කමන්නේ නේද? පාලක මණ්ඩලයේ කවුරුත් මෙතන දැන් නැහැනේ කොහොම හරි. ලොක්කෝ නැහැනේ. ලාල් සහෝදරයා ආවේ නැහැනේ. ඒක ගෙන්න ගත්ත කියලා ලොකු කේස් එකකුත් නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ. එතකොට ගෙවිච්ච කාලය තුල මෙතන පාලකයෝ විදියට මොනවාද කලින්ට වඩා සේවකයන් වෙනුවෙන් කරපු දේවල් ටික මොනවාද කියලා කියන්න තිබ්බනම් ඒක හොඳයි. සහ ඉදිරියේදී කරන්න යෝජනා කරලා තියෙන දේවල් මොනවාද කියලා කිව්වනම් ඒකත් හොඳයි. මෙහෙන් ඉල්ලීමක් කරත් නැතත්. ඉතින් කොහොම හරි අර දෙපැත්තක් මෙහෙවන ආයතනයක් අත්දැකීම අපිට තියෙන්නේ මෙතනදී විතරයි. දැන් වරායේ කොච්චර වුණත් අපි වෘත්තීය සමිතිය පැත්තෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විතරයි මෙහෙවන්නේ. වරායේ සමුපකාර සමාජිකයෝ මෙහෙවන්නේ අපි. එතන එහෙම එකක් නැහැ. සමුපකාර සේවකයෝ සම්බන්ධ කතාවක් එතන නැහැ. හැබැයි මෙතන තියෙනවා. එතන මේ වර්ගයේ ලංකාවේ තියෙන අපිට අදාළව ගත්තොත් තියෙන එකම තැන මෙතන. වෙන තරක් නැහැ. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් ජනමත විමසුමක් කරොත් හරි ඔයගොල්ලන්ට මේ දැන් ඉන්න පාලකයෝ හොඳද නරකද කියලා රටේ උන් ගැන නෙමෙයි හොඳේ ඔයගොල්ලෝ මොකද කියන්නේ දැන් ඉන්න කලින් කට්ටියත් එකත් වැඩ කරපු අය මෙතන ඇති සමහරට අපේ යුනියන් එකේ නොවන අය ඉන්නවා කියලා මයින් සහෝදරයෙක් කිව්වා කලින් ආයතනයේ අධ්‍යක්ෂින් තියෙන අය මේගොල්ලෝ අපේ පාලනයේ යටතේ දැන් ඔයගොල්ලන්ට ওই පාලන දෙකක අධ්‍යක්ීම් ඇති ඔයගොල්ලොත් කියනවා නම් අවංකව කියනවා නම් මුන් ටික වැඩක් නැහැ මේ ගුරු සංගමේ හරහා තේරලා ආවිල්ලා ඉන්න කණ්ඩායම කියලා ඇත්තටම මුන් ටික අයින් කරන්න ඕන. වැඩක් නැහැනේ. දැන් අපිට ජාතික ගුරු සමිති මධ්‍යස්ථානයේ විදියට එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ විදියට මෙතන ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලක කණ්ඩායම අපිට අවශ්‍යයි මෙතන ඉන්න සේවකයන්ව තෘප්තිමත් ලෙස ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ලබා දෙමින් ඉල්ලීම් වලට සාධාරණයක් ඉෂ්ට කරමින් ඒ වගේම ඔයගොල්ලන්ගෙනුත් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ආපහු ගුරුවරුනුත් කියනවා නම් දැන් ඉන්න මේ සේවකයෝ ටික හරි හොඳයි ඉස්සර වගේ නෙමෙයි හොඳට වැඩ කරනවා අපිට පිළිගැනීම හොඳයි අපිට දැන් මේ ආයතන වලට ගියාම දැනෙනවා අපේ තැනකට ගියා කියලා ඒ හැඟීම දැනෙනවා කියලා ඒ පැත්තෙනුත් එනවා නම් එහෙනම් අපේ වැඩේ හරි. අපිට කවදා රටෙක් කරගන්න ඕන ඕකනේ. ජාතික වශයෙන් ගත්තොත්. ඉතින් අත්‍තරම මම අවස්ථාවක් දෙනවා කාට හරි අවංකව මේකේ තියෙන අඩුපාඩුකම් කියනවා නම් එහෙම කවුරු හරි බය වෙන්න එපා. මොකුත් වෙන්නේ නැහැ. ඒ සහතිකය දෙනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ ඒක කිව්වා කියලා. සමහර කාලවල එහෙම කියන්න බෑනේ. කිව්ව ගමන් ප්‍රශ්න. හරි. කාට හරි ධෛර්යයක් තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේගොල්ලෝ වැඩ කරන විදිය හරිය නැහැ. අපි සේවකයෝ විදියට අපිට වෙන්න ඕන දේවල් වෙන්නේ නැහැ කියලා මාධ්‍යත් ඉන්නවා. මාධ්‍යත් කිය ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිතිය මෙහෙවන අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙන මේ ආයතනේ මෙන්න මෙහෙම විවෘතව ප්‍රකාශ කරලා මාධ්‍ය වලට හොඳ අවස්ථාවක් ජේපී එකට තඩි බාන්න. බලාගෙන ඉන්න අවස්ථාවක් වෙනකම් මේ රටේ වෙනේ උන්ට එකෙකුටවත් තඩි බාන්න නැහැ. අපි තාම මේ රට කරලත් නැහැ. හරි. තියෙන ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවේ ඕනනම් තඩි බාන්න පුළුවන් උදේ ඉඳන් රැ වෙනකන් එළි වෙනකන් ඉවරයක් නේතු. හරි. ඇත්තටම කවුරුහරි තියෙනවනම් අවස්ථාවක් ගන්න. කොයි හරි වෙලාවක මගේ කතාව ඇතුළේදී හරි මතක් වෙලා
විවෘතව මොන හරි මේකේ සභාපති එක්ක ඒගොල්ලෝ අනවශ්‍ය වරප්‍රසාද ගන්නව. හරි. එහෙම නැත්නම් මොන හරි. මෙන්න මේ විදිහට තමයි කටයුතු කරන්නේ. කියලා අපි කැමති ඒක විවෘත රටට ඉදිරිපත් කරන්න. එතකොට ඒගොල්ලොත් මොන හරි තියෙනවා නම් හදාගන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් තාම කතාව පටන් ගත්තේ නැහැ හොඳේ. පොඩි ඇඩ් එකක් දැම්මේ. කවුරුත් අපි හිතනවා මේ කණ්ඩායම තියෙන එක හොඳයි කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති කියලා. ඉතින් අපි එහෙම හිතනවා. අපි හිතන් ඉන්නේ වැරදි එකක්ද දන්නේ නේ? අපි හිතන් ඉන්නවා මේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙතන සේවකයන්ට විය යුතු සාධාරණය වගකීම් යුතුයකම් ඉෂ්ට කරනවා කියලා සභාපති ඇතුළු කණ්ඩායම. ඒක තමයි අපේ ඌමනාව. ඊට පිටින් වෙනවා නම් ඒගොල්ලෝ අපිට විරුද්ධව මොකක් හරි දෙයක් කරනවා එතන. එහෙම කරනවා නම් එනිසා ඒ වහාම අපිට දැනුම් දෙන්න එම මොනාරි තිබ්බොත් දැන් බැරි නම්. මොකද අපි ඒක වහාම මොකක් හරි ක්‍රමයකට එහෙමනම් නිවැරදි කළ යුතුව තිබෙනවා. ඒක එකක්. දැන් අපි તો මේගොල්ලෝ හොඳයිනේ. හරි. හොඳයි නම් දැන් මේගොල්ලෝ තියාගන්න ඕන. ඡන්ද එනවා ළඟදී. ජනවාරි විතර වෙනකොට. නේ? එහෙම මං හිතන්නේ දැනට අවබෝධයක ඇති. නේද මහින් සහෝදරයා? ජනවාරි මාර්තු කියමුකෝ. ඔයගේ කාලේ විතර වෙනකොට නැවතත් ගුරුවරුන්ට අවස්ථාව ලැබෙනවා. ගුරුවරු කිව්වොත් වැරදි වැඩි කණ්ඩායම ගුරුවරු අධ්‍යාපන සේවකයන්ට අවස්ථාව ලැබෙනවා. මේ කණ්ඩායම නැවත තෝරා ගන්න. හෝ මේගොල්ලන්ව යවන්න. ඉතින් ඕගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ කණ්ඩායමම තියාගන්න ඕන කියන අවංක හැඟීමක් තියෙනවා නම් කිරලමනලා අඩුපාඩුකම් කාගෙත් ඇති සාපේක්ෂවනේ අපිට බලන්න වෙන්නේ නිර්පේක්ෂව නෙමෙයිනේ සාපේක්ෂව තක්සේරු කරලා මේ කණ්ඩායම තියාගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් තමන්ගෙන් සේවය ලබන්න එන අධ්‍යාපන සේවකයෝ වෙනුවෙන් උපරිම ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න. දැන් අපේ රටේ තියෙනවා රාජ්‍ය සේවයේ බරපතල අසනීපයක්. සෞපකාර සේවෙත් තියෙනවා. බරපතල අසනීපය තමයි සේවය ලබන්න එන කෙනා බැන යන තත්ත්වයක් තියෙනවා. හුඟක් තැන්වල. සමහර අය අපිටත් ඇහිලා තියෙනවා කියනවා. ඉතින් අපි කොහෙන් හරි අත්දැකීම් එකතු කරගන්නවානේ. හරි උන් හිතන් ඉන්නේ උන්ගේ මොන හරි ගන්න එතෙන්ට ගියා වගේ කියලා. මං කියන්නේ මේ සමුපකාරෙම විතරක් නෙමෙයි හොඳේ. මිනිස්සු අතර මතයක් තියෙනවා උන්ගේ තනකට අපි ගියා උන්ගෙන් වැඩක් කරගන්න. හරි. අපි නිකන් මේ වෙන කොහේ ඉඳන් ආපු නිකන් මොකක්ද උන් ටිකක් වගේ. ජනතාවගේ ආයතනනේ. දැන් ගුරුවරුන්ගේ සමුපකාරය. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ සේවය කරගන්න. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අපෙන් හොඳ පිළිගැනීමක් ආචාරශීලී ස්වභාවයක් ටට්ටක් ගාලා ඒගොල්ලන්ගේ වැඩ ටික අපි උනන්දුවෙන් කරලා දෙන එකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕනම ආයතනයක එහෙමයි. එන මිනිස්සු එහෙම බලාපොරොත්තු වෙනවා. හරි. නමුත් අපේ රටේ රාජ්‍ය සේවයේ සම්බන්ධ පොදු චෝදනාවක් තියෙනවා මිනිස්සුන්ගෙන් හරියට නිකන් මේ උන්ගේ ගෙදරට අපි ගියා වගේ. අපිව ගණන් ගන්නෑ. අපිට සේවය කරන්න ඉන්න අය කියලා ඒගොල්ලන්ට මතක නැහැ. මම කියන අදහස ඔයාලා පොදුවේ හිතලා බලන්න ඕගොල්ලොත් යනවනේ වෙනත් රාජ්‍ය ආයතන වලට වැඩ කරගන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට, ග්‍රාම සේවක ළඟට, විවිධ ආයතන වලට. හරි. අපි වැඩ කරගන්න යනවා. ඒ ගිහින් ඔයගොල්ලොම ගිහිල්ලා තියෙනවනේ. එතකොට හිතන්න ඒ තැන් වලට ගියාම අපි හොඳින් පිළි අරගෙන ඔයාගේ මොකද්ද ඌමනාව ඔයා වාඩි වෙලා ඉන්න මන් ටට්ටක් ගාලා ගිහලා ඔක්කොම ටික කරගෙන එන්නම් නැත්නම් එන්න මාත් එක්ක යන්න කියලා බොහොම ගෞරවනීය පිළිගැනීමක් සහිතව රාජ්‍ය සේවයක් අපේ රටේ තියෙනවද? මොකෝ කියන්නේ? තියෙන තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. එකම ආයතනයේ පුජ්‍යලය තුලත් යම් වෙනස්කම් අනුව වෙනස්කම් තියෙනවා. හරි. ඉතින් ඒ නිසා දැන් අපිට අපේ වෘත්ති සමිතියට සම්බන්ධ සමාජික විදියට අපිට ඉල්ලීමක් කරන්න ඕන නිලවරණෙත් එනවා. නිලවරණේ ආවත් නාවත් අපේ සමිතිවල ඉන්න සමාජිකයෝ තමන්ගෙන් සේවය ලබන්න එන අයට
ඊටාම විනීතව සහ ගෞරවනීය විදියට ඒගොල්ලන්ගේ කාර්යයන් අපේ ශක්තියෙන් උපරිමෙන් කරලා දීම වෙනුවෙන් අපි යම් කාර්යභාරයක් කළ යුතුයි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට අපිට ඒ කරන කෙනාට සතුටක් ඉතුරු වෙනවා කවදා හරි. 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 ඊළඟට මම මෙතන ඉන්න ගමන් අන්තිම වෙලාවේ මේ ඔයගොල්ලන් අහන්න ලියාගත්ත ප්‍රශ්න දෙකෙන් එක කෑල්ලක් තමයි කතා කරේ. මෙතන ඉන්න පාලකයෝ හොඳද නරකද? හොඳ නම් තියාගන්න වෙනවා, නරක නම් යවන්න වෙනවා. යවන්න ඕන නම් ගුරුවරුන්ට හොඳට බැනලා යවන්න ආවම. මේගොල්ලන්ව යවන්න ඕන නම් අධ්‍යක්ෂ මණ්ඩලේ. එනයි වෙනුවෙන් වැඩ කරන්න එපා, උනන්දු කරවන්න එපා. මෙතන අප්සෙට් පාලනය අවුල් හරියට කරන්නේ නැහැ. තියාගන්න ඕන නම් අපි යම් වෙනත් රජයේ වෙනත් ඕනම ආයතනයකට වඩා හොඳක් කියවෙන විදියකට අපි කටයුතු කිරීම අපි ටිකක් අද සමුළුවේදී නිකන් එහෙම හිතාගමු. ඔයගොල්ලෝ එහෙම තමයි ඇත්තේ. අපි නිකන් අවධාරණය කර ගැනීමක් කරගමු. ඊළඟ කාරණේ. ඔයගොල්ලෝ දැන් වැඩ කරන්නේ කාලයටද? එහෙම නැත්නම් නෑ ඔයගොල්ලෝ පඩි ගන්නේ කාලයටද? ගෙවෙන කාලයටද වැඩවලට? මොකෝ කියන්නේ? මොකෝ හිතන්නේ? අවංකව කියන්නේ. ඔයගොල්ලෝ පඩි ගන්නේ වැඩවලටද? කාලයටද? අපි ආනේ අපි DCS එකේ සේවකයෝ ගැන දැන් කතා කරමුකෝ. පඩි ගන්නේ කාලයටද වැඩවලටද? කරන වැඩවලටද පඩි ගන්නේ ගෙවන කාලයටද? අයින් කියන ඔබට. දෙකටම හම් වෙනවද? නැත්තර සාමාන්‍ය විදිය තියෙන්නේ කොහමද? අපි තුන් දැන් ඔයගොල්ලෝ මෙතන මරදානේ උදේ බලන් හිටියොත්. හරි? කීප දෙනෙක් ඔයගොල්ලන්ට අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් මුල සිට අගට. කෝච්චෙන් බහිනවා දුවගෙන එනවා. බෑලා හරි වේගෙන් යනවා. ගිහිල්ලා ගහනවා ඇඟිල්ල. හම්මෝ ඇති අන්තම්. දැන් නම් ටිකක් සැනසෙල්ල. හරි. කියන්නේ ආයතනයට ආවට පස්සේ තමයි සැනසෙල්ල තියෙන්නේ. උදේ පාන්දර 4 මාට නැගිටලා. හරි? නේද? අර නයිටිය යන්තම් එහෙම පටලගෙන අපේ කාන්තා සහෝදරයෝ ඉන්න ඉඳන් මම නයිටිය ගත්තේ. හරි පිරිමි අය ඔක නැගිටින්නේ නැහැනේ උදේ ටික. නේ? ඕකේ එක අතක් පල්ලෙහාට පැනලා අනිත් එක විතරයි දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර නම් කියනවා නයිටිය ඇඳගෙන නිදන කාමරෙන් එළියට එන්න එපා. එතකොට හවුස් කෝට් එක දාගන්න. මොන හවුස් කෝට් දේව තියෙනවද දන්නේ නැහැ. හොයෝ ඉන්නත් බෑ කලබලේ නේ. ඒ තරම් අපේ කාර්යක්ෂම වෙලා ගෙදර වැඩ වැඩි කුස්සියට දුවලා එතන ඉඳන් මාංශලා උයලා ළමයි ටික ලෑස්ති කරලා උන්ට කවලා එක්ක වාහනේට දාලා බස් එකට දාලා ආයි අපිත් ලෑස්ති වෙලා හිතන්නකෝ ඔය කාලේ කොච්චර සංකීර්ණද කියලා. පාරේ බස් එක මිසුනොත් තවත් ලෙඩක්. කෝච්චිය මිසුනොත් තවත් කේස් එකක්. නේ? ලෑස්තිලා මේ අපේ රට. හරි. එහෙම වෙලා කෝච්චිය නැගලා හිර වෙලා බස් එක නැගලා එල්ලිලා තද වෙලා හිර වෙලා ඇවිල්ලා බහැලා දුවලා ගිහිල්ලා වෙලාව බල දුවන වේගය වැඩි වෙනවා වෙලාව බල. අඩු වැඩි වෙනවා දුවලා ගිහිල්ලා ගැහුවා ඇඟිල්ල. අම්මේ ඇති අන්තම්. නැද්ද? ඒක කාගව පෞද්ගලික වරද්දක්ද? පෞද්ගලික වරද්දක් නෙමෙයි. ඒක එහෙම වෙලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඉමින්සරේ පාඩුවේ පැය 8 ගෙවන්නනේ ඕන. ඒ කාලයටනේ පඩි ගෙවන්නේ. නේද? පැය 8 ගත කරන්න ඕන. ඊට පස්සේ තේ එක බීලා ටිකක් ඉමින්සරේ නේ 10ට 11ට. ඊට පස්සේ කෑම පැය ඊට පස්සේ 3ට ලෑස්ති වෙන්න බෑ යන්න. අනිත් පැත්තට. අද කාලේ නිකන් යන්න බෑ. පොඩ්ඩක් ඔළුව පීර ගන්න ඕන. කන්නාඩියෙන් බලන්න ඕන. හැමෝම ළඟම දැන් පොඩි මේකප් මල්ලක් ලොකු මල්ල ඇතුලේ තියෙනවා චූටි කෑලි කීපයක්. නේද? මං කියන්නේ වැරදි නෑ. ඒවා තියෙන්න ඕන. ලස්සනට ඉන්න ඕන හැමෝම පිළිවෙලකට.
හරි සත්තු නෙමෙයිනේ සංස්කෘතික සත්තුනේ. හරි ඊට පස්සේ ඒක ලෑස්තිලා ඔක්කොම කරලා සෙට් වෙලා ආයෙ එළියට බහැලා ඇඟිල්ල ගහපු වෙලේ ඉඳන් වැඩ හැබැයි. දැන් දුවන්න ඕන මරදානෙන් කෝච්චිය මිස් වුණොත් ලෝක ලෙඩේ. එහෙම දුවගෙන මුන් ස්ට්‍රයික් කරලා තිබ්බොත් කොහමද? මේ ළමයා අරේ මග දාලා මොන්ටිසෝරි ඩේ එකේ ආයේකේ නේ ගන්න කෙනෙක් නැහැ. දැන් ගිහිල්ලා රාගමින් බෑලා ගන්න ඕන. නැත්තම් පානදුරෙන් බෑලා ගන්න ඕන. මම මේ කොළඹවට ටිකක් උදාහරණ වලට කියන්නේ. මම මෙතන ගොඩක් පිටායේ ඉන්නවා. හරි හිතන්නකෝ සෙල්ලම්ද කියලා. හරි. දැන් මම ඔයගොල්ලන්ගෙන් අහපු කාරණේ තමයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ පඩි ගන්නේ පැයවලටද එහෙම නැත්නම් වැඩවලටද? වැඩවලට. පැයවලට. හරි කොහොම හරි අපි අධ්‍යක්ෂක මණ්ඩලයට යෝජනා කරනවා ඔයගොල්ලන්ගේ සමුළුවේදී කාලයට පඩි ගෙවන එක නවත්තලා වැඩවලට පඩි ගෙවන ක්‍රමයක් හදන්න කියලා. එකඟද? ඒ වැඩ කරන්න ඔයගොල්ලන්ට හම්බ වෙනවා නම් හොඳයිනේ. වැඩියෙන් වැඩ කරන්න වැඩියෙන් හම්බ වෙනවා නම් හොඳ නැද්ද කියන්නේ? ඒතකොට වැඩ කරන කෙනා ගොඩක් ගනි, ගොඩක් වැඩ කරන කෙනා ගොඩක් වැටුප් ලබයි, දීමනා ලබයි නේ? වැඩ නොකරන එක බඩගින්න ඉඳී. හොඳ නැද්ද? මම මේ කියන්නේ මගේ පුජ්‍යල අදහසක් නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් රාජ්‍ය බලයක් මේ රටේ පිහිටපු දවසට කාලයට පඩි ගෙවන්නේ නැහැ. පඩි ගෙවන්නේ මොනකටද? වැඩවලට. වැඩවලට පඩි ගෙවන්නේ. අපි කියනවා මහින්ද රාජපක්ෂලා අවුරුදු ගණන් රට කරා, රනිල් වික්‍රමසිංහලා අවුරුදු ගණන් කරලා තියෙනවා, මේගොල්ලෝ 48 ඉඳන් කරලා තියෙනවා. අපි මේ දෙගොල්ලන්ගෙම අහනවා, ඔයගොල්ලොත් අහන්න යම් රටක කාලයට පඩි ගෙවලා රටක් හදන්න පුළුවන්ද කියන්නේ? දැන් මේ අපේ රටනේ ආයි අපේ රට අපි සේවය කරන්නේ අපේ මිනිස්සුන්ට නේ? වෙන කාටවත් නෙමෙයිනේ. අපේ රට. එතකොට ඇයි පාලකයෝ ඒක කරන්නේ නැත්තේ? ඇයි රාජපක්ෂලා කරේ නැත්තේ? ඇයි වර්තමාන කට්ටිය කරන්නේ නැත්තේ? ඒගොල්ලෝ පඩි ගන්නේ වැඩවලට නෙමෙයි. ඒකයි. මතක තියාගන්න. පාලකයෝ පඩි ගන්නේ වැඩවලට නෙමෙයි, වැඩ නැතුව පින් පඩි ගන්නේ පාලකයෝ රටේ. එතකොට රටේ වැඩ කරන ජනතාවට වැඩ කරන ප්‍රමාණයට පඩි ගෙවන්න ක්‍රමයක් හදන්න බෑ. පාලකයෝ සූදානම් වෙලා ඉන්න ඕන මොකටද? වැඩ කරන ප්‍රමාණයට ලබන්න. ඒගොල්ලෝ වැඩ කරන ප්‍රමාණයට ගන්න. දැන් ඇමති පට්ටම් නම් තියනවා නිකන් පඩි ගන්නවා. නිකන් දීමනා ගන්නවා. විශ්‍රාමටුප ගන්න පාර්ලිමේන්තුවට යන්න ඕන අවුරුදු කීයද? අවුරුදු 5යි. 5ද? ඇත්තද? නෑ. මාස 3ට එකයි. මාස 3කට දවසයි. අවුරුද්දට දවස් එතකොට 4යි. අවුරුදු 5ට දවස් 4 5 20යි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා වෙන කොහේ හරි රස්තිය දුව ගා ඉඳලා වෙන වැඩ කර ඉඳලා ඕනනම් වෙන බිස්නස් කරලා පිට රට ගිහිල්ලා වෙන මොනා හරි කර ඉඳලා මාස 3 ඉක්මව යන්න කලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක දානවා. එක දාලා යනවා. ආයි. දවස් 20යි. ජීවිත කාලෙටම විශ්‍රාම වැටුප. එතකොට වැඩ කරලාද විශ්‍රාම වැටුපක් ගන්න? ඒතර මාසික දීමනාවක් කියනවා පඩියක් කියලා අපි කියමු മന്ത്രി කෙනෙකුට. වැඩ කරලාද ගන්න? ඒතර පාලකයෝ වැඩ නොකර පඩි ගන්න රටක ඒ පාලකයන්ට බෑ වැඩ කරන ප්‍රමාණයට පඩි ගෙවන රාජ්‍ය සේවයක් හදන්න. හරි. හරි සරල තර්කයක් නේද? මං කියන්නේ රටක රාජ්‍ය සේවය කාලයට නම් පඩි ගන්නේ වැඩවලට නෙමෙයි නම් එතකොට කොහොමද මේ රට දුවන්නේ? රට මේ රට මෙහෙම තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. මොන හරි හින්දා. මේ මට්ටමට තියෙන එක ගැන. හරි. ඒ නිසා වැඩියෙන් අපි ඉල්ලමු මහින්ද සහෝදරලාගෙන් අපේ ගුරු සංගමේ කට්ටිය මේකේ ඉන්නේ. ඒගොල්ලන්ට අපි කියමු කරන වැඩ ප්‍රමාණයට
කරන ෆයිල් ප්‍රමාණයට හරි වැඩ ඇගීමකට ලක් වෙන ක්‍රමයකට කාලය ගත වෙන මේවට පඩි ගෙවන්න නෙමෙයි වැඩ ඇගීමකට ලක් වෙන ප්‍රමාණයකට වැටුප් සහ දීමනා ගෙවන ක්‍රමවේදයක් වැඩි වැඩියෙන් අත්හදා බලන්න. අපිට රටටත් එතකොට ඒක ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. දැන් පෞද්ගලික ආයතන වල ගාමන්ට් එකක් ගන්න ඒවා නිෂ්පාදන ආයතන. හරි. හුඟක් වැටුප් ගෙවන්නේ මොනකටද? වැඩවලට. පෞද්ගලික ආයතන වල දැන් අපි ගාමන්ට් එකක් ඔයගොල්ලෝ අහලා ඇති කෑලි ගානට ගෙවනවා කියලා. නේ? කෑලි ගානට ගෙවන එක හරිද වැරදිද කියන්නේ? දැන් අපි මේ ගොඩනගන තර්කයට අනුව කෑලි ගානට ගෙවන එක හරිද වැරදිද? මම මේ ජනතා විමුක්ති පෙරමුණ රට හදන ඇති මාධ්‍යත් අහනවා ඒකටත් ඔයගොල්ලන්ට අපි කාටත් නිකන් දැනගන්න. මේ අද කර්මයක් තියෙන රටේ මේ රට කඩායන වැටෙනවා දවසින් දවස රුපියල බාල්දු වෙනවා දිනකට රුපියල් 2කින් විතර 15 වැටෙනවා. දැන් හර්ෂ ඔන්න මීඩියා වලට හර්ෂ කියලා දිනනවා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා පිට රටින් වාහන ගෙන්නන එක නවත්තන්නලු අඩු කරන්නලු ජනතාවගෙන් ඉල්ලන්නේ. ඒ කියන්නේ රුපියල බාල්දු වෙන එක නැවැත්වීම සඳහා පිට රට ගමයි යන එකයි සංචාරය යන එකයි ජනතාවගෙන් ඉල්ලන්නේ. හරි යන එකයි පිට රටින් වාහන ගෙන්නන එක. ඒතර මෝටර් සයිකලේ පුට් සයිකලේ ඔක්කොම වාහන ගෙන්නන පිට රටින්නේ. හරි. ඒතර දැන් හැමෝම try කරනවා පොඩි පුංචි හරි කාර් එකක් ගන්න. දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ නැද්ද පොඩි යන්තම් රෝද 4 කරගෙන එකක් ගන්න. එහෙම තියෙනවා. ඒ පොදු ප්‍රවාහන සේවයේ බිඳ වැටෙනකොට අපි හැමෝම try කරනවා පෞද්ගලික ඔය ප්‍රශ්නේ විසඳ ගන්න. ඒක මිනිසුන්ගේ වරද්දක් නෙමෙයි. හරි. දැන් හර්ෂ ඉල්ලීමක් කරනවා. හරි. මොකක්ද ඉල්ලන්නේ? පිටරටින් වාහන ගෙන්නන එක නවත්තන්න, අඩු කරන්න, ගමන් යන එක නවත්තන්න. එක ආදර්ශයක් රටට දීලා කතා කරපල්ලා. දේශපාලඥයෝ, පාලකයෝ. ඒව මොකුත් නැහැ. ඒක රටක ජනතාව මෙහෙවන්න පුළුවන්. පාලකයන්ට පාලකයන්ගේ පැත්තෙන් ඒකට අදාළ කරන කැපකිරීම ආදර්ශයන් ප්‍රමාණයක් ඉස්සෙල්ලා සමාජගත කරන්න ඕන. ඉහලින් පහලට. පහලින් ඉහලට නෙමෙයි. දැන් ඒගොල්ලෝ පහලට කියනවා. ඉහල ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳිනවා. හරි. මේක UMP ශ්‍රී ලංකා නෙමෙයි කියලා ගන්න එපා. පොදුවේ අපේ රටේ. හරි. පක්ෂ ભેද දැන් අමතක කරන්න ඕන. අපි පුරවැසියෝ විදියට හිතමු JP ශ්‍රී ලංකා UMP කතා වැඩක් නැහැ. අපි රටේ පුරවැසියෝ අපේ රට හදා ගන්න ඕන අපි. මේක කාලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නව ලෝකේ රටවල් හදලා තියෙන්නේ දේශපාලනයෙන්. ලෝකේ රටවල් නැති කරලා තියෙන්නේ දේශපාලනයෙන්. දේශපාලනේ තමයි ප්‍රධාන. හරි. දැන් කියනවා මලයාසියාව හදලලු කවුද? මහාදීර් මොහමඩ්ලා. සිංගප්පූරුව හදලලු කවුද? ලී කුවන් යූ ලා. ඔහොම කියනවා. ලංකාව හදලා තියෙන්නේ කවුද? හදපු එකේ නමක් කියාගන්න බෑ. ඒ කියන්නේ මේක හදලා නැහැ තාම. හරි. හදලා නැහැ. ඒතකොට තවත් කඩාගෙන වැටිගෙන යන රටක අපි ඉන්නේ අමාරු විශේෂ අවස්ථාවක දේශපාලනය අපි ඉන්නේ. දේශපාලනය තමයි ඕගොල්ලෝ වෘත්තියක් කරනවා EDCS වෘත්ති. ඕන තරම් වෘත්තීන් තියෙනවා ගුරුවරයා නේ විවිධ වෘත්තීන් තියෙනවා. ඔය මොන වෘත්තියටත් වඩා වටින්නේ රටක දේශපාලන වෘත්තිය. නැත්තම් අපිත් වෙන මොන හරි කරනවානේ කුඹුරක් කරගන්නවානේ. මේක කර කර ඉන්න ඕනේ. මහින්ද සහෝදරට මේක කර කර ඉන්න ඕනේ. හරි. වෙන මොකක් හරි ගිහිල්ලා කරගන්නවානේ. පෞද්ගලික ජීවිතේ කරගන්න දේවල්. මේකට කාලය නාස්ති කරන්න ඕනේ අපරාධෙනේ. හොඳට හරි ඒ කියන්නේ ලෝකේ රටවල් නැති කරලා තියෙන්නේ දේශපාලනයෙන් ලෝකේ රටවල් හදලා තියෙන්නේ දේශපාලනයෙන් අපේ රට කියන්නේ දේශපාලනයෙන් නැති කරපු රටක්. හදපු රටක් නෙමෙයි. හැමෝම කියන්නේ ඉස්සර හොඳයි. ඉස්සර දේශපාලනය හොඳයි. 60 ගණන් වල හොඳයි. ඉස්සර සංස්කෘතිය හොඳයි. ඉස්සර සමාජය හොඳයි. ඉස්සර අහවල් එක හොඳයි. අහවල් එක හොඳයි. අහවල් එක හොඳයි. ඉතින් අපි මේ කතා කරමින් හිටියේ අර පෞද්ගලික ආයතනයේ අපි කිව්වා පඩි ගෙවන්නේ මොනවටද ගෙවන්නේ ඒගොල්ලෝ? කෑලි වලට. කෑලි කියන්නේ මොනවද? වැඩ. වැඩ වලට ගෙවන එක හරිද? හරි. හැබැයි පෞද්ගලික ආයතන ප්‍රශ්නයක් තියෙනවා සූරකෑමක් තියෙනවා. මොකද්ද? කෑල්ලට ගෙවන ගාන මදි. කෑල්ලට ගෙවන ගාන මදි. හරි. ඒතර අපේ පාලනයක් ආවම කෑලි වලට ගෙවන එක හැමම තමයි
හැබැයි කෑල්ලට ගෙවන්න ඕන මොකද්ද? නිවැරදි ගාන. නිවැරදි ප්‍රමාණය. එතකොට අපිට එතන නිවැරදි කරන්න තියෙන්නේ කෑල්ලට ගෙවන නිවැරදි ගාන හදන එක විතරයි. එතන අමුතුවෙන් පුරුදු කරන්න දෙයක් නැහැ මොනවටද? වැඩවලට පඩි ගෙවන ක්‍රමයක් හදන්න අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ. එතන. හැබැයි අපේ රාජ්‍යංශයේදී තියෙන වැඩක් මොකද්ද? රාජ්‍යංශේ සමුපකාරාංශ මේ වගේ ශේෂ්ත්‍ර තියෙනවා. සංස්ථා මණ්ඩල ඔය වගේ ආයතන පද්ධතියක් තියෙනවා. ඒ වගේ විප්ලවයක් කරන්න වෙනවා. ඒ වගේ කරන්න වෙන විප්ලවය තමයි වැඩ කරන ප්‍රමාණයට ගෙවන ක්‍රමයක් හදන්නම වෙනව නැත්තම් රට හදන්න බෑ. අපි සතුටු වෙන්න ඕන අපේ පැත්තෙන් වැඩ කරන ප්‍රමාණයට ගෙවන එකට. මොකද වැඩි වැඩියෙන් වැඩ කරන්න වැඩි වැඩියෙන් ලබනවා නම් රටේ සංවර්ධනය වේගවත් වෙනවද නැද්ද එතකොට? වේගවත් වෙනවා. අපි වැඩියෙන් වැඩ කරන්න අපිට වැඩි වැඩියෙන් හම්බ වෙනවා නම් එහෙනම් සංවර්ධනය වේගවත් වෙනවා රටේ. ඉතින් ඇගීමකට ලක් වෙන මොකක් හරි අපේ සේවය ඇගීමකට ලක් වෙන එකට වටිනාකම එකතු වෙන යම්කිසි ක්‍රමවේදයක් ඇත්තටම අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ ওই ටික කිව්වේ වෙන මොකටවත් නෙමෙයි. රාජ්‍ය ආයතනයක හොඳ සේවයක් ගන්න හරි. රටේ පොදුවේ එහෙම තත්ත්වයක් නිර්මාණය කරන්න හරි දැනට තියෙන මේ ක්‍රමවේදය අපි නිතරම කියන්නේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ක්‍රමය. ඒක වෙනස් කරන්න අපි අරගලයක් කරගන්න ඕන අපිටත් හොඳයි. අපි වැඩ කරන දේ වටිනාකම අපිට හම්බ වෙනවා නම් ඒක තමයි අපිට අවශ්‍ය දේ. අපි මහන්සි වෙන ප්‍රමාණය මහන්සි වෙන තරමට වැඩි වැඩියෙන් අපිට ලැබෙනවා නම් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ කැමති නැද්ද ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා දෙන්න? අද ප්‍රශ්න ටිකක් අහන්න යන්නේ මේ. ජනමාධ්‍යත් ඉන්න කියලා දාන්නේ නැහැ කියලා. එහෙම තියනවා. දැන් අපි තීරණය කරලා තියෙනවා ඊළඟ ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලන්න. දැන් 2020 ජනාධිපතිවරණයක් එනවා කියලා කියනවනේ. හරි. දැන් අපි තීරණයක ඉන්නවා අපි දාන අපේක්ෂකයා. අපි තාම අපේක්ෂකයා කවුද කියලා නම් කරලා නැහැ. අපි ඒක ළඟදී කියනවා. අනිත් පක්ෂවලින් නම් කියන්න පටන් අරන් තියෙනවනේ එක එක. හරි. එහෙන් මෙහෙන් ඒවෙත් තාම නිශ්චිත නැහැ. දැන් ඒගොල්ලෝ කාලයක් තිස්සේ දැන් හිතන්නේ ජේප් එක ඉල්ලන එකක් නැහැ. මොකද අපි මෑතකදී එහෙම ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලුවේ නැහැ. එතකොට එහෙම ගණන් හදාගෙන තමයි දැන් කට්ටිය මේ අපේක්ෂකයෝ දිනන පරදිනේව ගණන් හදාගෙන යමින් දැන් ඉන්නේ. හරි. ඔහොම ඉන්නකොට අපි තීරණයක් ගත්තා නෑ අපි ජනාධිපතිවරණයට ඡන්දෙ ඉල්ලනවා. දැන් අපි ඒක රටට කියලා දෙනවා. දැන් අහන්නේ කවුද කියලා. ඒකත් ළඟදී කියනවා. හැබැයි අපි ඉල්ලන්නේ අපි තනියම නෙමෙයි. අපේ පක්ෂයෙන් අපේක්ෂකයා තවත් පිරිසක් එකතු කරගෙන. අපි ප්‍රධාන පක්ෂ දෙක එකතු කරගන්නෙම නැහැ. හරි නිශ්චිතයි. ප්‍රධානයයි කියන පක්ෂ දෙකත් එක්ක ගණදෙනුවක් ඇත්තෙම නැහැ. UMP එක නම් මොකද්ද කියලා පැහැදිලි. ශ්‍රී ලංකා එක මොකද්ද කියලා පොඩි අපැහැදිලිකමක් තියෙනවා. ශ්‍රී ලංකා එක දෙකට බෙදිලානේ තියෙන්නේ. එකක් පොහොට්ටු කෑල්ලකුත් තියෙනවනේ. අනිත් එක මොකද්ද? පරණ නමින් කෑල්ලකුත් තියෙනවා. කෑලි ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ ප්‍රධානයයි කියා ගන්නා ධාරාවල් දෙකක් තියෙනවනේ. හරි. ඒ දෙකත් එක්ක එකතු වීමක් සන්දානයක් පෙරමුණක් මොකක් හරි ඒ જાති එකක් ඇත්තෙම නැහැ. ස්ථිරයි. ඒ කතා දෙකක් නැහැ. හරි. එතකොට අපේ අපේක්ෂකෙක් ඉන්නවා අපි ඉන්නවා ඒවට අපේ උඩු සමිති ව්‍යාපාරය තියෙනවා අපේ ගොවි ව්‍යාපාර තියෙනවා මොන හරි ඒ අදාළ සහ ඒවා පෙළගස්ස ගන්නවා ඊළඟට අලුතෙන් අපි ওই විද්වත් වැඩසටහනක් කියලා එකක් යනවා විද්වතුන් එක්ක වැඩ පිළිලක් කරගෙන යනවා අපි ඒක ගැන චුට්ටක් කතා කරමු පස්සේ තව ටිකකින් මොකද 3 වෙනකම් මම කතා කරන්නත් එපා ඔයගොල්ලෝ හා කිව්වනේ නේද
ඉතින් කොහොම හරි මේ එහෙම වැඩසටහනක් යනවා. ඒකදී අපි අනිත් ඔය පක්ෂ විවිධ කණ්ඩායම් විවිධ සංවිධාන සිවිල් සංවිධාන කියලා රටේ ගොඩක් තියෙනවා. හරි. එහෙම ඒ කණ්ඩායම් සහ පුජ්‍යලයොත් එක්ක යම් එකඟතාවයකට එන්න ඕන කියලා තීරණයක් කරලා තියෙනවා. එන්න ඕන. ඒගොල්ලොත් එක්ක යම් එකඟතාවයන්ට එන්න ඕන. ඒතර අපේ කෑලි අඩු කරගන්න වෙයි, අනිත් අයටත් අඩු කරගන්න වෙයි, වැඩි කරගන්න වෙයි, එකතු කරගන්න වෙයි. එකතු කරගෙන අපි පොදු එකඟතාවයක් එක්ක අපේ පක්ෂේ අපේක්ෂකයෙක් එක්ක අපි ඊළඟ ජනාධිපතිවරණයට එනවා. මොකද කියන්නේ ඒක හොඳයිද? ඒකේ කාට හැමදාම අඹ කඩන්න බෑනේ අපිට. නේද? ඒ පහුගිය කාලේ කට්ටිය කිව්වා ජේ.පී එක අඹ ගස් වලට පොළු ගහනවා අනිත් කට්ටිය ගෙඩි ඇඳ ගන්නවා කියලා. අපි පාලකයන්ට විරුද්ධව කෑ ගහනවා, පෙළපාලි යනවා, සටන් කරනවා, පඩි වැඩි කරන්න කියනවා, අරවා කරන්න කියනවා, මේවා කරන්න කියනවා, පෝස්ටර් ගහනවා, ඔක්කොම කරනවා. නේ? ඕවටනේ කියන්නේ මේ අඹ ගස් වලට පොළු ගහනවා කියලා. වෙන මොකුත් නෙමෙයිනේ. ගැවුවට පස්සේ ඒකේ ප්‍රතිඵලය වෙන කෙනෙක් නෙලා ගන්නවා. ඒ නිසා පහුගිය කාලේ කාටුන් ශිල්පීන් ගොඩක් කාටුන් නැන්දා, අර මේ ඇන්දා. මොකද්ද අපි අඹ ගස් වලට පොළු ගහනවා. අනික් කට්ටිය කවුරු හරි අහිඳ ගන්නවා. දැන් අපිට කල්පනා කරන්න හොඳටම කාලේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? කඩන ගෙඩිය අපේ මල්ලට දාගන්න. ඒතර පොළු ගහලා මේක කරන්න බෑනේ. එහෙනම් කෙක්කෙන් කඩන්න ඕන. නේ? ඔය අනුරාධපුර පැත්තේ එහෙම දන්නවා අඹ කඩනවා අර ඉන්න ලොරි වල එන්නේ අඹ කඩන කට්ටිය. ඈත පළාත්වල කට්ටිය. කොළඹ පැත්තේ අපි ඒව දකින්නේ නැහැ වැඩි. නේද? ඒගොල්ලෝ එනවා වාහනේ එනවා. කඩාගෙන යනවා කූඩේ බැඳලා මොකද්ද කෙක්කට කූඩයක් බැඳලා කඩනවා. ගෙඩිය එකින් එක. කඩ හිමින් සැරේ අරගෙන තමන්ගේ මල්ලට දා ගන්නවා. එතකොට එක එකාට ගෙඩි කඩන්නේ නැහැ ඒගොල්ලෝ. එනිසා දැන් අපි හිතන් ඉන්නවා අපේ ක්‍රමය සම්පූර්ණ වෙනස් කරන්න. දේශපාලන විදිය සටන් කරන ක්‍රමය. දැන් සමහර වානෝ ජේ.පී එක සටන් කරන ක්‍රමය වෙනස් වෙලා වගේ ඉස්සර වගේ නෑ. මේ දවස්වල යනවා සාකච්ඡාව රටේ. ඉස්සර වගේ නෑ. මහින්ද මහත්තයාලට හරි දුකයි දැන් අපි මේ පොළු ගහන්න නැති එක ගැන. එයාට ඇහිඳ ගන්න. රාජපක්ෂ මහත්තයාලා එහෙම විමල් වීරවංශ මහත්තයාලා ඔය ඉන්නවා කල්ලියක්. නම් කියන්න ඕනේ නෑනේ. හරි. ඒගොල්ලෝ හරි දුකින් ඉන්නේ ජේ.පී එක අඹ ගස් වලට පොළු ගහන්න නැති එක ගැන. ගෙඩිය කඩා ගන්න එකට පුදුම අමාරුවකින් ඉන්නේ. සාහත්තිකයි පොළු ගහන්නේ නැහැ. ආයි. ගෙඩිය අපි කඩලා දා ගන්නවා. අනිත් එක එතකොට පැහිච්ච ගෙඩිය විතරක් තෝරලා කඩා ගන්න පුළුවන්. ඔය ලායව තව පැහිච්චාවේ. ඒවට කල් තියෙන ඒවා කඩා ගන්න. ඔහේ වනලා දැම්මම නේද ගැටයි මලුයි අඹ ගස් වලුණක් තියෙනවනේ එක සයිස් එකේ ගෙඩි තියෙනවා. මගේ වත්තේ අඹ ගස් 100කට වඩා තියෙනවා. මේ දන්නා ඉන්නවා මෙතන. හරි. ඉතින් මේ දේශපාලනේ අපි එහෙම යම් වෙනස්කම් කරලා තියෙනවා. ඒක අතර ප්‍රධාන වෙනස්කමක් තමයි අපි කියලා තියෙනවා. අපි මේ පාර ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. හරි. අලුත් සටනක් අනිවාර්යයෙන්ම එයි. ඒක ලක්වන්න බෑ. අපි දන්නේ ලංකාවේ අලුතෙන් පළවෙනි වතාවට දෙවෙනි මනාප ගණින්න සිද්ධ වෙයි. එහෙම එකක් අපේ රටේ සංස්කෘතියේ දන්නේම නැහැ. එහෙම එකක් නැහැ. ඒක සංකීර්ණ තත්ත්වයක් එනවා. අපි බලමු. හරි. ඉතින් අපි ඊට කලින් වැඩක් කරන්න අදහසක් තියෙනවා මේ විධායක ජනාධිපති කියන කෙනා අයින්ම කරලා දාන්න. ඒතකොට ජනමත විචාරණ මේ මොකද්ද ජනාධිපතිවරණයක් නැහැ. එහෙම වුණොත්. ඒකටත් අපි යෝජනාවක් ගෙනල්ලා දිනවා පාර්ලිමේන්තුවට. ඊට පස්සේ ජනාධිපතිවරණයක් නැහැ. දැන් අපි පාලනයට කොච්චර බැන්නත් රටේ අමතක කරන්න එපා පාලනයට අපි සම්බන්ධයි. ජනතාව සම්බන්ධයි. Taman සම්බන්ධ නෑ වගේ තමයි ජනතාව ඉන්නේ.
පාලනයට ජනතාව සම්බන්ධයි. ජනතාව කොහොමද පාලනයට සම්බන්ධ වෙන්නේ? ඡන්දේ පාවිච්චි කිරීමෙන් මූලික වශයෙන්. ජනතාව පාලනයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා පාලනය හදලා ජනතාවම කියනවා මුම් වැඩක් නැහැ. රට කාලා විනාශ කරලා. ඔය අපි නිදහස ලබනකොටලු සිංගප්පූරුවත් නිදහස ලැබුවේ 48 60 ගණන් වල සිංගප්පූරුවට ආපු නායකයා කිව්වලු ලංකාව නියමයි සිංගප්පූරුවත් ලංකාව වගේ කරගන්න ඕන කියලා 60 ගණන් වල. දැන් අපේ කට්ටිය මොකද්ද කියන්නේ? ලංකාව සිංගප්පූරුවක් වගේ කරගන්න ඕනලු. ඔහොමනේ මේ කතන්දර තියෙන්නේ. ඉතින් කොහොම හරි අපේ දැන් එහෙම වෙනස් තීරණ කීපයක් තියෙනවා. ඉතින් අපිට ඕගොල්ලෝ උදව් කරන්න ඕන. ඕගොල්ලෝ උදව් කරේ නැත්නම් කවුද උදව් කරන්නේ? ඒ වෙනුවෙන් වැඩ කරේ නැත්නම් යමක් මතයක් හැදුවේ නැත්නම් අදහසක් කිව්වේ නැත්නම් හරි තර්කයක් ගොඩ නැගුවේ නැත්නම් ඒක සාර්ථක කරන්න බෑ. වැඩි. ඒ නිසා ඔන්න දැම්ම කිව්වා ඊළඟ ජනාධිපතිවරණයට අපිට ඕගොල්ලෝ ඡන්ද හදන්න ඕන. හරි. ඊළඟ කාරණේ. දැන් අපි දාලා දිනවනේ යෝජනාවක් ජනාධිපති කෙනෙක් ඒ කියන්නේ ජනාධිපති පාලන ක්‍රමය ඕනේ නැහැ කියලා. මම හිතන්නේ ඒ කියන්නේ ඕගොල්ලන්ට අදහසක් ඇති. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා මේ තියෙනවනේ පාලන ක්‍රමයක් කියලා එකක්. මේ පාලන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ පාලන ක්‍රමය ගත්තම ලෝකෙ කියන පොදු කතාව තමයි මේක දුවන්නේ මේ ප්‍රධාන කුළුණු තුනක් උඩ කියලා. අහලා ඇති. දැන් වතුර ටැංකියක් ගැන හිතන්නකෝ. තනි කණුව ගහපුව වතුර ටැංකියේ තියෙනවා. කණුව කඩම වැටුනොත් ටැංකිය ඩෝ. සමහර වතුර ටැංකියේ කණු 4 තියෙනවා. කණු 4 උඩ ටැංකිය තියෙනවා. කණු 4 කඩම වැටුනොත් ටැංකිය ඉවරයි. සමහරට එකක් දෙකක් කරනොත් ඇලවෙනවා. එතකොට මේ පාලන ක්‍රමය ලංකාවේ දුවන පාලන ක්‍රමය ලෝකේ දුවන ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමවේදය. එක ක්‍රම තියෙනවා. මූලික කුළුණු තුනක් උඩලු තියෙන්නේ මේක. ඒ කුළුණු තුන ශක්තිමත් නම් සහ ඒවා හොඳ ඵලදායි සක්‍රීය තත්වයක තියෙනවා හොඳ නම් තමයිලු පාලන ක්‍රමය හොඳ වෙන්නේ. ආර්ථික ක්‍රමය නෙමෙයි පාලන ක්‍රමය. හරි. පාලන ක්‍රමය. එකක් කියනවා පාර්ලිමේන්තුවලු ව්‍යවස්ථාදායකයලු. අනිත් එක විධායකය කියලා කියනවා. මම කියනවනේ. අනිත් එක අධිකරණයලු. හතරවෙනි එක ජනමාධ්‍යලු. ඔන්න කුළුණු 4. හරි. දැන් ඔය කුළුණු 4 හොඳ සනීපෙට තියනවද ලංකාවේ? පාර්ලිමේන්තුව ගැන මොකද කියන්නේ? බල්ලට ගිහිල්ලාද? බල්ලට ගිහිල්ලා කියන්න එපා. බල්ලා කියන්නේ හොඳ සතෙක්. ප්‍රයෝජනවත් එකෙක්. හරි. ඒක ගිහින් තියෙන්නේ මොකාටද කියලා කියන්න අමාරුයි නේද? ඒක ලංකාවේ සමාජයේ මේ පාර්ලිමේන්තුව වැදගත් ආයතනයක් විදිහට පිළිගන්නේ නැහැ. පොදුවේ අද. ඒතකොට ඒක බිඳ වැටිලා. එහෙමනේ කියන්නේ. පාර්ලිමේන්තුව බිඳ වැටිච්ච එක. ඉස්සර නම් හොඳයි කියලා කියනවා. 60 ගණන් වල 70 ගණන් වල වගේ. දැන් වැඩක් නැහැ කියනවා. ඇමති මණ්ඩලයේ වැඩක් නැහැ විධායකය. සිග්නල් කණු ඉන්නේ. ජනාධිපතිට බයයි. ජනාධිපතිට යටින් තියෙන්නේ. බයයි. අධිකරණෙත් එහෙමයි. ඒක ගැනත් මිනිස්සු තුල හොඳ හැඟීමක් නැහැ. ඊළඟ ජනමාධ්‍ය. මේ හැම මාධ්‍යයකටම දේශපාලන පක්ෂයක් බදාගෙන ඉන්නේ දැන්. නම් කරලා කියන්නම් ඕන. නිවුස් පොස්ට්, ITN, හිරු, දෙරණ. මේගොල්ලන්ට ඉන්න ජනාධිපති අපේක්ෂකයෝ තෝරාගත්ත. ඒගොල්ලෝ කැම්පේන් එක කරගෙන යනවා. හරි. ඒකට අනුව අනිත් අයට ගහනවා, අනිත් අය උස්සනවා, නග්ගනවා, වට්ටනවා, බස්සනවා. හරි. ඒකට අනුව ප්‍රවෘත්ති සකස් වෙනවා. හරිද?
ඒක ජනමාධ්‍ය කියන්නේ දැන් එතකොට දේශපාලන පක්ෂ වගේ කුණු වෙලා. හරිද? එතකොට දැන් කුළුණු හතරටම කෙල වෙලා. ඒ හතර හොඳ නල්ලු මේ පාලන ක්‍රමයේ හොඳට දුවන්නේ. එතකොට කියන රට අරාජික වෙලා. වැඩක් නැහැ. දැන් ඒක වෙලා ලංකාව කියන්නේ එහෙම වෙච්ච රටක් කියලා පාලකයොත් පිළිගන්න ඔක්කොම පිළිගන්නවා. පාර්ලිමේන්තුවත් වැඩක් නැල්ලු බලන්නත් බැරිලු අහන් ඉන්නත් බැරිලු. ඒකේ වගකීම එතන ඉෂ්ට වෙන්නේ නැල්ලු ඇමති මණ්ඩලයේ කාර්යභාරය එහෙම වෙන්නේ නැල්ලු අධිකරණෙත් එහෙමලු ජනමාධ්‍යත් එහෙමලු. එහෙනම් මේක ගොඩනගපු රටක් නෙමෙයි. හරි. ඔය සමුපකාර අරම ඔක්කොම වැඩි කල් පවතින්නේ නැහැ මතක තියාගන්න. ඔය මූල්‍ය අර්බුද ඇවිල්ලා ඔක්කොම කෙල වෙලා යනකොට මේවත් ඉවරයි. හරි දේශපාලනයක් හදාගත්තේ නැත්නම් රටක ඔය අපි දැන් හිතන් ඉන්න සැප සනීප මොන හරි තියාගෙන බේරගෙන ඉන්නවා නම් ඒකත් ඉතුරු වෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගන්න හිටියනම් දැන් පාලකයෝ කියන ඔන්න ගන්න එපාලු. රුපියල කඩාගෙන වැටීමට ඒක හේතුවක්ලු. එනකොට කිව්වේ ඔයගොල්ලෝ දැන් යන්නේ මෝටර් සයිකලේනේ. තෙමි අර ජෝඩුව දාලා කිව්වේ. ඒ කෙල්ල හොයාගන්න ඕන අප්පා. නේද? ජෝඩුව දාලා කිව්වා. ඒගොල්ලෝ ආවට පස්සේ නේද? තෙමෙන්නේ නැතුව හොඳට සැපට ලව් කර කාර් එකේ යන්න පුළුවන් කියලා. දැන් කියනවා රටේ පාලකයෝ ආර්ථිකයට සම්බන්ධයි කියනවා. මේ වාහන ගෙන්නන්න නෙමෙයි අපි රටින්. පුළුවන් තරම් අඩු කරන්න. තෙල් මිලේ කතාවක් තියෙනවනේ. සරල නෑ. හරි. ඒ කියන්නේ ඔක්කොම අරාජික වෙලා තියෙන්නේ. ආර්ථිකය, සමාජය, සංස්කෘතිය, දේශපාලනය මේ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. ඒක තාම පේන්නේ නැහැ සාමාන්‍ය මනුස්සයන්ට. හරියට පේන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා ඇති අර අපේ ප්‍රධාන නායකයෙක්නේ අපේ නායකයෝ අතර වී.ආයි. ලෙනින් කියන්නේ. එයා කියලා දිනෝ පේන දේ ඇත්තනම් විද්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. ඇහැට පේන දේ ඇත්තනම් කනට ඇහෙන දේ ඇත්තනම් විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ගොඩක් පේන ඇහැට පේන දේ කනට ඇහෙන දේ විතරයි. ඊට එහා ඒගොල්ලන්ට යන්න බෑ. ගැඹුරකට යන්න බෑ. එහෙන්දනේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇහැට දැක්කත් පිළිගන්න එපා කියලා. සමහර දේවල් ඇහැට දැක්කත් පිළිගන්න එපා. සමහරු කියන්නේ අනේ මං ඇස් දෙකෙම දැක්කනේ. දැන් පිළි අරගෙන. නේ එහෙම කියන්නේ ඇස් දෙකෙම දැක්කා කියනවා. ඉතින් අපේ පංචේන්ද්‍රයන්ගෙන් දැකපු දේ ඇත්තනම් එහෙනම් ඇත්ත තමයි. එහෙනම් තාම අරක තමයි. මොකද්ද? සූර්යයා වටා අපි කරගෙනවද නෑ? මොකද්ද? අපි වටා සූර්යයා කරගෙන එක තමයි ඇස් දෙකෙන් දැක්ක දේ ඇත්තනම්. තාම සාමාන්‍ය සමාජය මේක ගැන ලොකුවට අරගෙන නැහැ. ඒක ගන්න අමාරුයි. එහෙම තමයි. ඒකට තමයි රටක සංවිධාන පක්ෂ නායකයෝ හදාගෙන බිහි කරගෙන ඉන්නේ. ඒවට. ඉතින් මේවට ආවට පස්සේ අමාරුවෙන් හරි ඔහොම වාඩි කරලා තියාගෙන මේ එක දේවල් ටිකක් කියන්නේ මේක අමාරු වැඩක්. සරල නැහැ. හරි. ඉතින් කොහොම හරි අපි ඊළඟ ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙන තීරණයක ඉන්නවා. ඊළඟට ඊට කලින් අපි උත්සාහයක් තියනවා ජනාධිපති වරණය අයින් කරගන්න. ඒකට පාර්ලිමේන්තුවේ 3/2ක ඡන්දයක් ඕන. ඊට පස්සේ සමහර විට අධිකරණයෙන් කියන්න පුළුවන් මේ වගන්ති සහිතව මේ විදියට යන්නේ ජනමත විචාරණයකටත් යන්න ඕන කියලා. ජනමත විචාරණයකදී ඡන්ද පාවිච්චි කරපු කවුරුත් ඉන්නවද මෙතන මීට කලින් ලංකාවේ? ජනමත විචාරණයකට සම්බන්ධ වෙච්ච අය. 1982 වෙනකොට ඡන්දෙ තිබ්බා ඉන්නවද? ඉන්නෝ. කෙනෙක් ඉන්නෝ. දෙන්න එහෙමද? නෑ. ලංකාවේ 1900 අපිට එක අත්දැකීමයි තියෙන්නේ මීට කලින් රටේ. අපේ ඉතිහාසයට අදාළ එක අත්දැකීමයි.
ජනමත විචාරණයක් ගැන. 1982 උඹලට ඡන්දේ ඕනද එපාද කියලා ඇහුවා. අලුතෙන් පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඡන්දේ ඕනද එපාද කියලා ඇහුවා. ජනතාව මොකද්ද කියලා තිබ්බේ? ඈ? මොකෝ කියන්නේ? ඡන්දේ ඕන කියලා? සාමාන්‍යයෙන් ජනතාව ඉල්ලන්න ඕන මොකද්ද නිතරම? ඡන්දේ ඕන Tamanට අලුත් අවස්ථාවක් එනවානේ. හැබැයි 82 දිනුවා කියලා කිව්වේ මොකද්ද? ඡන්දේ එපා කියලා ඡන්දේ දුන්නා කියලා. අනේ ඡන්ද එපා කියලා ඡන්දේ දුන්නා කියලා. ඒකනේ අර අපිත් කාලයක් කිව්වේ ඡන්ද ඕනේ නැහැ කියලා 80 ගණන් වල. ඒක වෙන කතාවක්. ඉතින් දැන් ආයි ජනමත විචාරණයකට යන්න අපි ලෑස්ති. මොකද්ද? ජනාධිපතිවරණ වාර 5කදී ඡන්දෙල්ලපු කට්ටිය කිව්වා ඒක අයින් කරනවා ඒගොල්ලෝ බලයට ඇවිල්ලා කියලා. අයින් කරේ නැහැ. ජනතාව ඡන්දේ දීලා තියෙනවා. එසා දැන් ඍජුව ජනතාවෙන් ගන්න ඕන ඒකටම විතරක් උත්තරයක්. වෙනව පටලන්නේ නැතුව. රටේ ජනතාවගෙන් අහ ගන්න ඕන මේ විධායක ජනාධිපති ඕනද එපාද කියලා අහන්න ඕන ඍජුව ජනතාවගෙන්. ඒක කරගන්න නම් ඊට කලින් අර පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වෙලා එන්න ඕන. එන්න පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට අපි කියනවා 3/2 නොදී ඉඳලා ජනතාවට ජනමත විචාරණයකට යන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා. 3/2 නොදී ඉඳලා නොදී හිටියොත් ජනමත විචාරණයකට යන්න බෑ. එහෙනම් ජනතාවගේ මතය විමසීම සඳහා 3/2 ලබා දෙන්න. එතකොට හරි. ඒත් පුළුවන් ජනතාවට හාද බෑද කියලා කියන්නේ. දැන් විධායක ජනාධිපති අයින් කරොත් මෙන්න වෙන දේ මම අර කතාවට සම්බන්ධ කරන්න දැන්. අර කුළුණු 4 මේකට උඩින් ඉන්නවා විධායක ජනාධිපති යෝධයා වගේ. 1978න් පස්සේ අර කුළුණු 4ට උඩින් මොකද්ද? පාර්ලිමේන්තුව, ඇමති මණ්ඩලය, අධිකරණය, ජනමාධ්‍ය මේ 4ට උඩින් ඉන්නවා ජනාධිපති කියලා චරිතයක්. මේගොල්ලන්ට අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍ර දික් කරගන්න ඕන. මේ ස්වාධීනත්වයක් නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද බලපත්‍රය දික් කරගන්න ඕන. ඉතින් බලපත්‍රය ගන්න නම් පාලකයන්ට පක්කලිකම් ටිකකුත් කරන්න ඕන. හරි? නැතුව බෑ. මේගොල්ලන්ට යම්කිසි ආකාරයකට අනුග්‍රහයක් අවශ්‍යතාවයක් තෘප්ත කරමින් එක්තරා ප්‍රමාණයකට වැඩ කරන්න වෙනවා. හරි. එහෙනම් මේ කුළුණු 4 ගරා වැටිලා තියෙන්නේ ඊට උඩින් තියෙන මෙන්න මේ හේතුව මත. එහෙනම් අපි කියනවා මේ උඩින් තියෙන එක අයින් කරන්න පැත්තකින් තියන්න. එතකොට මේ කුළුණු 4ට උඩින් කවුරුත් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් ස්වාධීනව තමන්ගේ කාර්යභාරය කරගෙන යන්න. එතකොට අපි හිතනවා හොඳ පාර්ලිමේන්තුවක්, හොඳ ඇමති මණ්ඩලයක්, හොඳ අධිකරණ පද්ධතියක් සහ ජනමාධ්‍ය වලට දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කරන්න අදාළ කරන ඉඩ විවර වෙනවා. එතකොට පාලන ක්‍රමය හොඳයි. ආර්ථික ප්‍රශ්න මේ තියෙනවා නම් ගැලපෙන්නේ නැත්නම් ඒවා වෙනස් කරගන්න පාලන ක්‍රමවේදය පාවිච්චි කරලා ජනතාවට පුළුවන්. ඉඩක් හැදෙනවා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකට පුළුල් වෙනවා රටේ. ඉතින් කට්ටියක් කියනවා නෑ විධායක ජනාධිපති ඕන ඒක නැතුව මොකුත් බෑ. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි මූලික වශයෙන් මට කියන්න ඕන උනේ අපි වැඩ කරනවට ගෙවන වැඩවලට ගෙවන පාලන ක්‍රමයක් රටේ ස්ථාපිත කරන්න පොදුවේ ජාතික වශයෙන්. එහෙම නැත්නම් රටේ බරපතල ප්‍රශ්නයක් කාලයට පඩි ගෙවන ක්‍රමේ ඉවර කරන්න ඕන රටේ. ඒක මේ දැනට ඉන්න ප්‍රධානයයි කියා ගන්නා කණ්ඩායම් දෙක කරන්නේ නැහැ කවදාක්වත්. එහෙනම් ඒ කණ්ඩායම් දෙකට මේක හදන්නත් බෑ. ඊළඟ කාරණේ අපිට දැන් මේ ඉදිරියේ ඉන්න දේශපාලනයේ මෙවැනි වටපිටාවක් අපි උරුසමිති ව්‍යාපාරය නිකන් හුදු වැටුප් වැඩි කරගන්න ඊළඟට ගත්තම මොනවාද යම් දීමනා වැඩි කරගන්න තැනකට සීමා වෙච්ච උරුසමිති ව්‍යාපාරයක් නෙමෙයි. අපි කියන අපේ උරුසමිති ව්‍යාපාරය දේශපාලනිකයි. ඒතකොට මේ දේශපාලනිකයි කියලා කියන්නේ
වඩා හොඳ ප්‍රතිසංස්කරණ වලට ඒ පැත්තට බර සම්පූර්ණයෙන්ම පුළුවන් නම් මේක කන පිට ගහගෙන අර විප්ලවවාදී ලෙස වෙනස් කරගන්න ඒ පැත්තට ගැන හිතන වෘත්ති සමිති ව්‍යාපාරය. සයිටම් එකේ ප්‍රශ්නෙට වැඩ වර්ජනය කරන්නේ ඒ නිසා. දැන් ඔය වගේ ප්‍රශ්න කොටකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට අමතරව කියන්න ඕන ඕගොල්ලෝ දන්නවා අපි 10000ක අරගලයක් කරා වැටුප් වැඩි කරගන්න. ඒක ඕගොල්ලන්ට හම්බුණා. අපි තමයි මේ සටන නායකත්වය දුන්නේ. දැන් අලුත් 10000ක කතාවකුත් තියෙනවා මොකක් කර නේද? අලුත් 10000ක කතාව. ඉස්සර කලින් 10000 අනිත් අයට ඔක්කොටම හම්බෙච්ච එක හම්බුණානේ. ඒක හම්බුණා. එතකොට මේ 10000 අරගලේ කරේ අපි. දැන් අපි ආයි අලුතෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලමින් තියෙනවා. පොදුවේ සමස්ත වැඩ කරන ජනතාවට. එතකොට ඒක ඕගොල්ලන්ට කොහොමද අදාළ වෙන්නේ කියලා බැලුවොත් පොදුවේ වැටුප් වැඩිවීම සහ එවැනි දේවල් ජාතික වශයෙන් වෙනකොට ඒකේ ඕගොල්ලන්ගේ පංගුවත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. මෙතෙක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පොඩි ඉලක්කමක් කියන්න යනවා ඕගොල්ලන්ට. හරි? ඒ ගැන කියලා මම ඉවර කරනවා. එතකොට මම පැය 3 ඉවරයි. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ ඔයගොල්ලෝ දන්නවා 2015 ජනවාරි 8. එතනින් ඉඳන් මේ පාලනය එන්නේ. හරි. මේගොල්ලෝ ආවට පස්සේ වැඩි වෙච්ච ජීවන වියදමක් තියෙනවා. අපේ තර්කේ එන තැන මම මේ කියන්නේ. ඒ තර්කේ ඔයගොල්ලෝ ගන්න ඕන හැමතැනම තහවුරු කරන්න ඕන රටේ. ඒකයි මේ ඒ උමනාවෙන් කියන්නේ. නැත්තම් මේක අපිට දිනන්න බෑ. ඒකෙන් දිනන්න පුළුවන් වෙන්නේ මේකට අදාළ ඔව් ඒක ඇත්ත කියන ප්‍රබල ජනමතයක් ගොඩනැගුවොත් විතරයි. නැත්තම් බෑ. ඒතර 2015 ජනවාරි 8 මේගොල්ලෝ බලයට ඇවිල්ලා මාසයක් ගත වුණාම එනවනේ පෙබරවාරි. හරි. එහෙනම් පෙබරවාරි මාසේ 2015 පෙබරවාරි මාසේ ජීවන අංකය කියලා එකක් රටේ තියෙනවා දැන්. මේගොල්ලෝ ආවට පස්සේ ජීවන අංකය. ඒකේ ගාන ජීවන අංක කතාවත් මම කියන්න පොඩ්ඩක් මේක දැනුමටත් එක්ක කියන්නේ 108.9යි. 108.9යි ජීවන අංකය කියලා කියනවා. එතකොට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි මේක හදන්නේ. හරි? අපි හදන එකක් එහෙම නෙමෙයි. එතකොට අපි මේ පහුගිය ජූලි මාසේ මේ අවුරුද්දේ ජූලි මාසේ ජීවන අංකය කීයද කියලා බැලුවා. 126.5යි. කියන්නේ 108.9ට තිබ්බ එක 126.5ක් දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදා වැඩිවීම ටික නැතුව හොඳේ. දැන් ජූලි වලින් පස්සේ අගෝස්තු සැප්තැම්බර් මේ ටිකේ වේගවත් වැඩිවීමක් වුණා. ඒ කතාව නැතුව. එතකොට මේගොල්ලෝ ආවට පස්සේ ජීවන අංකය කියන එකේ වැඩිවීම තියෙනවා 17.6ක්. අංක ජීවන අංකය වැඩි වෙලා තියෙනවා අංක 17.6කින්. එක අංකයක වටිනාකමක් තියෙනවා. ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් කියන එක හදන ක්‍රමයක් තියෙනවා. ඒක කියන්නේ ගොත් වෙලා යනවා. හරි. එක අංකයක වටිනාකම රුපියල් 300 කීයද මයින් සහෝදරයා 21යි. රුපියල් 321යි. එක ජීවන අංකයක් වැඩි වුණා කියලා කියන්නේ එහෙනම් ජීවන වියදම වැඩි වෙලා තියෙනවා රුපියල් 321කින්. එක ජීවන අංකයක් වැඩි වුණා නම් රටේ ජීවන වියදම වැඩි වෙනවා රුපියල් 321කින්. මම දැන් ඉතින් ගණිතේ. එහෙනම් 17.6 321කින් වැඩි කරාම උත්තරේ 5649යි 760යි. 5649යි 760යි. එහෙනම් මේ ආණ්ඩුව ආවට පස්සේ පහුගිය ජූලි මාසේ වෙනකොට 4 දෙනෙක්ගෙන් යුත් පවුලක පවුලේ බඩු මල්ලේ වියදම වැඩි වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය බඩු මල්ලේ වියදම වැඩි වෙලා තියෙනවා කීයකින්ද?
රුපියල් 5649.50. හරිනේ. දැන් ජීවන වියදම වැඩි වෙනකොට මේසන් බාසුන්නේ මොකද කරන්නේ? එයාගේ ගාන වැඩි කර ගන්නවා. වඩු බාසුන්නේ මොකද කරන්නේ? එයාගේ ගාන වැඩි කර ගන්නවා. හරි. බුලත් පිට විකුණන කෙනා බුලත් පිටේ ගාන වැඩි කර ගන්නවා. ඒ ඔක්කොම වැඩි වෙලානේ මේ එකතු ආයේ එන්නේ. හරිද? සැලොන් එකේ ඕගොල්ලන්ගේ මූණ හදන නංගි හරි අක්කා හරි ඇයි බැමට හදන ගාන වැඩි කරනවා. ෆේෂල් එකේ ගාන වැඩි කරනවා. කොණ්ඩේ කපන ගාන, රැවුල කපන ගාන ඔය වැඩි කරනවා. හරි. වැඩි කරගන්න බැරි කාටද? තමන් විසින් තමන්ටම වැඩි කරගන්න බැරි කාටද? තමන් විසින් දැන් පිරිවැය වැඩි වෙනකොට පාන් ගෙඩිය මිල වැඩි කරනවා. වැඩි කරානේ. නේද? වැඩි කරා. දැන් ඉන්ධන මිල වැඩි වෙනවා බස් ගහතු මිල වැඩි කරනවා. තමන් විසින්ම වැඩි කරගන්න බැරි කාටද? ඔයගොල්ලන්ට පුළුවන්? බෑනේ. රාජ්‍ය සේවකයට පුළුවන්? බෑනේ. පෞද්ගලික අංශේ වැඩ කරන සේවකයට පුළුවන්? බෑ. ඒගොල්ලන්ට බෑ. ඒ කියන්නේ පාලකයෙක් යටතේ රැකියාව කරලා ඒ වැටුපෙන් ජීවත් වෙන ජනතාවට බෑ Tamanටම වැඩි කරගන්න. පාලකයෙක් යටතේ වැඩ කරන අයට බෑ Tamanටම වැඩි කරගන්න බෑ. රාජ්‍ය සේවකයන්ට බෑ, සමුපකාර සේවකයන්ට බෑ, EDCS එකේ සේවකයන්ට බෑ. ඉන් බාහිර අයට පුළුවන්. දැන් අපෙන් සමහර වහනෝනේ ජීවන වියදම වැඩි වෙනකොට ඔයගොල්ලෝ කතා කරන්නේ මේ රාජ්‍ය සේවකයෝ ගැන, මේ පඩි ලබන සේවකයෝ ගැන විතරයි. ඇයි ඒ කියලා? ඒක තමයි හේතුව. අනිත් හැමෝම ඒකට අනුව සකස් වෙනවා, හැඩ ගැහෙනවා. කුලී වැඩ කරන කෙනාගේ කුලිය වැඩි වෙනවා. මේසන් බාසුන් ළඟ වැඩ කරන කෙනා එයා වැඩි කර ගන්නවා. ඒවට රජයේ මැදිහත් වෙන්නේ නැහැ. පාලකයෝ මැදිහත් වෙන්නේ නැහැ. රූපලාවන්‍ය ශිල්පිනිය වැඩි කර ගන්නවා. එයාගේ සේවයේ වෙනුවෙන් ගන්න ගාන. හැබැයි යම්කිසි පාලනයක් යටතේ නීති පද්ධතියකට යටත් වෙලා ඉන්න සේවකයන්ට බෑ. රාජ්‍ය වේවා පෞද්ගලික අංශ වේවා. ඒ නිසා තමයි ජීවන වියදම වැඩි වෙච්ච ගමන් අපි අරගලේ පටන් ගන්නෙ මොකද්ද? වැඩි වෙච්ච ජීවන වියදමට අනුව වැටුප් වැඩි කරපන්. ඇයි? අපිට ආදායම් වැඩි කරගන්න වෙන ක්‍රමයක් නැහැ. අන්තිමට ගත්තොත් ජීවන වියදම වැඩි වීමේ ප්‍රහාරය එල්ල වෙන්නේ කොතෙන්ද? එකතු වෙලා සුළු කරාම උසස් පෙළ ගණන් කරද්දී සුළු කරනවනේ අපි. පද ඔක්කොම දාලා. හරි. ජීවන වියදම වැඩි වීමේ බර ඔක්කොම කරකිලා අන්තිමට හේතු වෙලා ඉන්නේ කොතෙන්ද? අනිත් ඔක්කොම වැඩි කරගන්නවානේ. ඉන්ධන මිල වැඩි වුණාම පාන් රාත්තල වැඩි වෙනවා. පිටි මිල වැඩි වුණාම පාන් රාත්තල වැඩි වෙනවා. ඔක්කොම වැඩි වෙනවා. මේසන් බාස්ක ගාණ වැඩි වෙනවා. බුලත් ඉර විකුණන කෙනාගේ ගාණ වැඩි වෙනවා. කුලීකාරයාගේ ගාණ වැඩි වෙනවා. ඔක්කොම වැඩි වෙනවා. දැන් 5600 කීයද මං කිව්වේ? 5649යි 760ක් වැඩි වෙලා තියෙනවා. පවුලක 4 දෙනෙක්ගේ පවුලක බඩු මල්ල ගාණ. දැන් මේක දරාගෙන කාගෙන අල්ලගෙන ඉන්නේ කවුද? කට්ට කන්නේ කවුද? වැටුපක් ලබලා ජීවත් වෙන මිනිස්සු පාලනයක් යටතේ. හරිද? ඔය ඔක්කොටම බලපානකොට ඔක්කොටම බලපාන්නේ නැහැ. ඒ කතාව දන්නේ නැහැ. පාලකයෝ දන්නෙත් නැහැ. එක්ක පාලකයෝ හංගනවා, එක්ක රටේ මිනිස්සු දන්නේ නැහැ. අපි වැටුප් වැඩි වීම ඉල්ලන්නේ මොකද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩි කරගෙන තියෙන්නේ ජීවන වියදම වැඩි වෙනකොට අනිත් ඔක්කොම ගණන්. හරියට හොයලා බැලුවොත් තර්කානුකූලව ගෙනල්ලා සුළු කරලා ගත්තම වැටුප් ලබන කෙනා අර පරණ වැටුපෙම මේක දරාගෙන ජීවත් වෙනකොට ගෙදෙට්ට ගේන බඩු මල්ලේ ප්‍රමාණය මොකද වෙන්නේ? ආදායම මේක නම් බඩු මල්ලේ මිල ඉහළ ගිහිල්ලා නම් ගෙදෙට්ට ගේන බඩු මල්ලේ ප්‍රමාණය අපි ලබන භාණ්ඩ හා සේවා වල ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් අපිට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. අවසානයේදී ගත්තම
අවසානයේදී ජීවන වියදම වැඩි වෙනකොට කැරකිලා එන්නේ කාටද? වැටුපක් ලබලා වැටුපෙන් ජීවත් වෙන ජනතාවට පාලනයක් යටතේ ඒත් දැන් පාලනයක් යටතේ කියන්නේ වැටුපක් ලබලා ජීවත් වෙනවනේ එදිනදා කුලී කරන මිනිස්සු නේද? ඒගොල්ලෝ වැඩි කරගන්නේ නැද්ද? වැඩි කරගන්නවා. ඊට උඩින් පාලනයක් නැහැ. ඒගොල්ලෝ ගාන තීරණය කරගන්නවා තනියම. මෙච්චරයි කියලා. හරි. ඒගොල්ලෝ එයාත් වැඩි කරගෙන. අන්තිමට අපි හිර වෙලා. ඒ නිසා තමයි අපි පාලකයන්ට කියන්නේ මේ ගාන වහාම අපිට ලබා දීපල්ලා. හරි. දැන් මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මුළු රටම අනිත්‍යවට ඉජස් වෙලා නම් ඒ අනුව සකස් වෙලා නම් පිරිවැයට අනුව අනිත් භාණ්ඩ මිල වැඩි වෙලා නම් අන්තිමට ගත්තම ඒක ගෙවන්නේ කොහෙන්ද? ඒ අරගෙන තියෙන කාගෙන්ද අන්තිමට ගත්තම? අපෙන්. වටුපක් ලැබලා ජීවත් වෙන අයගෙන්. පාලනයක් යටතේ ඉන්න වටුපක් ලැබලා ජීවත් වෙන අයගෙන්. තමයි අන්තිම ඔක්කොම අල්ලලා තියෙන්නේ. බස් ගමනුල බස් දුවනවනේ. ඔය දුවන්නේ මිල වැඩි කරගත්තා දිව්වා. බේකරි කාර්යය පාන් රාත්තලි මිල වැඩි කරගත්තා දිව්වා. ඔක්කොම දුවනවා. ඒ නිසා තමයි මාක්ස්ලා ලෙනින්ලා එංගස්ලා කියන මිනිස්සු ඒ කාලේ කිව්වේ වැඩ කරන පන්තියව තමයි අන්තිමට සූරා කෑමට ලක් වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි වැටුප් ශ්‍රමිකයාව. වැටුප් ශ්‍රමිකයාව. ඒතකොට අනිත් ඔක්කොගම ගණන් ගෙවනවා. ගෙවලා තින්නේ අන්තිමට කවුද? අපි. එහෙනම් 5649 සත 60ක් අපේ බඩු මල්ල අපි කප්පාදු කරගෙන තියෙනවා. මේගොල්ලන්ගේ පාලනය යටතේ. ගෙවිච්ච කාලය ඇතුළත. දැන් දිනපතා ඉතින් අපි ඒක කරගෙන යනවා. ඒ නිසා අපි කියනවා වහාම වැටුප් වැඩිවීමක් අවශ්‍යයි. ඉතින් අපි පෝස්ටර් ව්‍යාපාරයකට පුරා ගහලා තියෙනවා. ඒකට අදාළ පත්‍රිකා බෙදීමක් කරලා තියෙනවා. ජනාධිපතිට අගමැතිට සහ මුදල් ඇමතිට ඒ සම්බන්ධයෙන් අපි නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඉස්සරහා අයවැයකුත් එනවා. හරි දැන් අයවැය හදන කාලේ ඒ නිසා අපි කියනවා මේවා සැලකිල්ලට ගනිල්ලා. නැත්තම් වැඩ වර්ජන වලට පුහුණු දෙන්න වෙනවා ආණ්ඩුවකට. කරන්න දෙයක් නැහැ. අනිත් අය අහනවා අපි වැඩ වර්ජනය කරද්දී අපිට ওই ජීවන බර නැහැ. අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. ඒගොල්ලෝ ඒකට හැඩ ගැහිලා තියෙන්නේ. හදාගෙන තියෙන්නේ. කුලීකාරයාගේ ඉඳන්ම එක්තරා ප්‍රමාණයකට ඒගොල්ලෝ මේවා මෙහෙම වෙනකොට ඇඩ්ජස්ට් කරගෙන තියෙන්නේ තම තමන්ගේ ඒවා. ඒක ගෙවන්නේ අපි. අපේ ගෙදර වැඩ කරන්න ආව අපි කුලීකාරයාට ගෙවන්න ඕන වැඩි වෙනදාට වඩා. අපේ පඩිය වැඩි වෙලා නැහැ. අපි ගෙවනවා. විදුලි බිල වැඩි වෙලා අපි ගෙවනවා. ජල බිල වැඩි වෙලා අපි ගෙවනවා. අපේ වැඩි වෙලා නැහැ. පාන් රාත්තල වැඩි වෙලා, චූම් පාන් කාර්යයගේ වැඩි වෙලා. නේද? අන්තිමට චූන් එක ඇවිල්ලා තියෙන්නේ කොහෙටද කියලා තේරෙනවද එතකොට? කරකිලා ගත්තම ඊළඟ කාරණේ EPF එකේ කතාව සහෝදරයා කිව්වා. ඒක කතාව මේකයි කෙටියෙන් ගන්න මෙහෙමයි. අපෙන් කපාගත්ත සල්ලි ප්‍රමාණයක් තියෙනවනේ. ආණ්ඩුව බාරේ. ඒවා ආණ්ඩුවේ සල්ලි නෙමෙයි පළවෙනි දේ. EPF එක කියන්නේ කාගේ සල්ලිද? ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. පාලකයන්ගේ සල්ලි නෙමෙයි. ඒවා කාගේද? මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ සල්ලි. දැන් ওই සල්ලි නිකන් තියාගෙන ඉන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. පාලකයෝ දැන් අපිට කියනවා මේ සල්ලි නිකන් තියාගෙන ඉන්න ඕනේ නැහැ. මොකටද මේවා මොනවද කරන්න ඕන? ආයෝජනය කරන්න ඕන. ආයෝජනය කරලා ලාභ ගන්න ඕන. ලාභ අරගෙන මොකද කරන්නේ? ඒවා ඔයගොල්ලන්ට ආපහු බෙදලා දෙනවා. හොඳයිනේ. නරක නෑ. අපේ රුපියල් ලක්ෂයක් ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒගොල්ලෝ මේක ව්‍යාපාරක යොදවනවා. ඕකනේ කියන්නේ ආයෝජනය කියලා වෙන මගුලක් නෙමෙයිනේ. ලොකු වචන කිව්වට ඕක මොනයි හරි යොදවනවා. යොදලා පොලිය හරි ආදායම හරි ගන්නවා. අරගත්තට පස්සේ අපේ සල්ලි වල ප්‍රමාණය වැඩි වෙලා අර මුදල. ඒතර කියනවා අපිට එකකින් එනවා කොටස් ප්‍රතිලාභ. හොඳයි. දැනට මොනවද යොදවන්නේ? අපේ සල්ලි ආණ්ඩුව ගන්නව ණයට. ඔයගොල්ලෝ ආණ්ඩුවට ණයට දීලා තියෙන්නේ මතක තියාගන්න. හරි? ආණ්ඩුව ණයට ගන්නවා. ඒකට කියනවා මොකක්ද එක ක්‍රමයක්? භාණ්ඩාගාර බිල්පත්. හරි. එහෙනම් ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් වල මේ මුදල් යොදවනවා. කියන්නේ ආණ්ඩුවට අරගෙන ආණ්ඩුවෙන් පොලියක් ලැබෙනවා ඒතකොට මේකට. හරි. ඊළඟ තව ක්‍රමයක් තමයි අර බැඳුම් කර කතාවක් තියෙන්නේ. බැඳුම් කර කතාව. අපේ සල්ලි එහෙම ගන්න පුළුවන්.
ඒතර අපි කියන්නේ මෙච්චරයි. වෘත්ති සමිති ව්‍යාපාරයට අයිතියක් තියෙනවා කතා කරලා කෑ ගහලා කියන්න. මොකද්ද? අපේ මුදල් අනාරක්ෂිත අස්ථාවර අවිනිශ්චිත ආයෝජනවල යොදවන්න එපා. අනාරක්ෂිත අපිට ෂුවර් නෑ ඒවා. හරි. එවැනි ආයෝජනවල යොදවන්න එපා. ඒක අධිකරණයකට ගියා පහුගිය කාලේ වගේ සිද්ධියක්. ඒගොල්ලෝ කියනවා ඉතින් බිස්නස් කරද්දී එහෙම තමයි ලාභ වෙනවා, පාඩු වෙනවා. කරන්න දෙයක් නෑ. එහෙම සිද්ධි වෙලා තියෙනවා දැන් ඒ හින්දා. ඉතින් අපි කියනවා අපේ මුදල් ඒ කියන්නේ EPF මුදල් අනාරක්ෂිත අවිනිශ්චිත ආයෝජනවල යොදවන්න එපා. නිශ්චිතව යොදවන්න අවුලන්නේ නැහැ. රජය ගත්තට කමන්නේ නැහැ. රජය ගත්තට කමන්නේ නැහැ. හැබැයි කොටස් වෙළඳ පොළට දැම්මම කොටස් වෙළඳ පොළ කියන එකට දැම්මම ඒක මොකක්ද කියලා මම කියන්නේ නැහැ දැන්. කොටස් වෙළඳ පොළට දැම්මම ඒක අනාරක්ෂිතයි. අවිනිශ්චිතයි. ලාභ වෙන්නත් පුළුවන්, පාඩු වෙන්නත් පුළුවන්. හැබැයි මේ රටේ ජනතාව ආණ්ඩුවට වැඩ කරන ජනතාව බලයක් දීලා නැහැ EPF මුදල් අනාරක්ෂිත අවිනිශ්චිත ආයෝජනවල යොදවන්න. ඒක අපි මේ කියන්නේ කතාව. දැන් මොකද්ද? EPF මුදල් අපේ සල්ලි අනාරක්ෂිත අනපේක්ෂිත මොනාරි කියන වචනේ එවැනි ආයෝජනවල යොදවන්න එපා. බලයක් දීලා නැහැ. කවුරුත් පාලකයෝ හිතන් ඉන්නවා බලය ගත්තම මේගොල්ලන්ට ඕන මගුලක් කරන්න පුළුවන් කියලා. ඒක තමයි අපේ දෙවෙනි මේ ජාතිකයව ටික කියන්නේ දෙකයි. තුන්වෙනි එක මේ ආණ්ඩුව ඇවිල්ලා ලොකු වැරද්දක් කරා 2006 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2016 ජනවාරි 1 වෙනිදා ඉඳන් රාජ්‍ය සේවයට බැඳෙන අයගේ විශ්‍රාම වැටුප අවුසි කරා. ඒතර මේ ආණ්ඩුව ඇවිල්ලා වැඩ කරන පන්තියට අයිතිවාසිකම් දුන්නා නෙමෙයි අයිතිවාසිකම් කැපුවා. අපි කියන්නේ ඒක නිවැරදි කරන්න. ඒක හදන්න. හදන්න නම් මොකද්ද 2016 ජනවාරි 1 වෙනිදා සිට රාජ්‍ය සේවයට බැඳුණු අයට මීට පෙර රාජ්‍ය සේවයේ හිටපු අයට වගේම විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයි. ඊළඟ වතුකරේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා පොදුවේ. මාසික වැටුප් ක්‍රමයක් ඒගොල්ලන්ට දෙන්න කියලා. ඔන්න ඔය කාරණා ටික අපි ජාතික වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සටන් පාඩ 4යි. වැඩි වෙච්ච ජීවන වියදමට ගෙවීම අරකයි ඔය කියපු කරුණු 4 තමයි අපි දැන් රටට දාලා තියෙන්නේ ජාතික වශයෙන්. ඒ ඕගොල්ලන්ගේ කැලලක් තියෙනවා ඍජුව. මොකද්ද? EPF එකේ කැලල. එකක් අනිත් එක අර වැඩි වෙච්ච ජීවන වියදමට වැටුප් වැඩි කරගන්න ඕන කියන එක. Tamanට ඍජුවම බලපාන්න නැති උනත් හරි පොදුවේ වැඩ කරන පන්තියට වදිනකොට නැගී සිටින්නත් අපිට වගකීමක් තියෙනවා. රාජ්‍යංශ විශ්‍රාම වැටුප් කතාව ඒක. අපිත් ඉල්ලන්න ඕන ඕගොල්ලෝ දැන් ඉල්ලනවානේ විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ඒක හොඳයි. එහෙම ඉල්ලන්න. ඉතින් ඔන්න ඔය කාරණා ටික තියෙනවා අපිට ජාතික වශයෙන් කම්කරු ව්‍යාපාරයේ විදියට. ඕගොල්ලන්ගේ ඒව මෙතන කිව්වා. අපි සාමාන්‍යයෙන් මේම තැනකදී කතා කරනවා Tamanටම විශේෂ වූ ටික පොදුවේ කම්කරු ව්‍යාපාරයට අදාළ ඒවා ටික පොදුවේ ජනතාවට අදාළ ඒවා ටික. පොදුවේ ජනතාවට අදාළ ඒවා ටික තමයි කිව්වේ අර ජනාධිපතිවරණ 20 වෙනි සංශෝධන ඒ කතා. දැන් කිව්වේ පොදුවේ කම්කරු පන්ති ව්‍යාපාරයට අදාළ ටික ඔයගොල්ලන්ට සුවිශේෂ ටික අපේ ඔයගොල්ලන්ගේ වෘත්ති සමිති නායකයා විසින් මෙතෙන්ට කිව්වා. හරි. ඉතින් ওই ටික කියමින් ඒ ටික අවධාරණය කරමින් ඔයගොල්ලන්ගේ මේ කීයද 7 වෙනි සමුළුව 7 වෙනි සමුළුවේ කරගන්න වැඩ කීපයක් තියෙනවා යෝජනා සම්මත කරගන්න තියෙනවා ඉදිරි අවුරුද්දට අලුත් නායක මණ්ඩලයක් වෘත්ති සමිතියට පත් කරගන්න තියෙනවා. ඉතින් ඒ කටයුතු වඩා හොඳින් විවෘතව ඊළඟ අවුරුද්දේ වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන් වෙන විදියට හොඳින් කරගන්න ඕගොල්ලන්ට මේ සමුළුවට හැකියාව ලැබේවායි කියලා කියමින් මේකේ කටයුතු සාර්ථක වෙන්න අපේ ශක්තියත් ධෛර්යයත් එකතු කරමින් මගේ වචන ටික අවසන් කරනවා. පැයයි විනාඩි 15යි ගත්තේ. සාමාන්‍යයෙන් මම පැය 3ක් විතර ගන්නවා විලුවට නෙමෙයි කිව්වේ. හරි. ඉතින් මේක සාර්ථක වෙයි කියමින් කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.